සුබ උදෑසනක් ළමයි. මේ අද අපි පටන් ගන්න පාඩම තමයි සංකරණ හා සංයෝජන. මාතෘකාව ලියන්න සංකරණ හා සංයෝජන. පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ශබ්දය ඇහෙන්නේ නැතුව ගියේ. ඒක අපි निराකරණය කරගත්ත. දැන් මොන හරි දෝෂයක් තිබුණොත් අපිට දැනුම් දෙන්න. ඔන්න පුතේ අපි අද පටන් ගන්නවා සංකරණ හා සංයෝජන පාඩම. 2021 අවුරුද්ද සඳහා සංකරණ හා සංයෝජන පාඩම දැන් ආරම්භ කරන්නේ. මේ පාඩම සාමාන්‍යයෙන් අමාරුයි කියලා සම්මත පාඩමක්. මේ පාඩම අමාරුයි කියලා සම්මත වෙච්ච පාඩමක්. අපි ඒක ඉතා සරලව ක්‍රමානුකූලව පියවරෙන් පියවර, ඒ කියන්නේ කොටස් වලට වෙන් කරලා පැහැදිලිව උගන්වනවා. හරි. ඔයගොල්ලෝ හැමෝම මේ පාඩම පුළුවන් වෙනවා කියන විශ්වාසය මත ඉඳගෙන වැඩ පටන් ගන්න. මම මුලින්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා සංකරණ හා සංයෝජන පාඩම අධ්‍යයනයේදී වැදගත් වෙන ඉතා වැදගත් කරුණු ටිකක් තියෙනවා. මුලින්ම ඉගෙන ගන්න. හරි. ලියන්න මාතෘකාව සංකරණ හා සංයෝජන අධ්‍යයනයේදී වැදගත් වන කරුණු. මාතෘකාව ලියන්න සංකරණ හා සංයෝජන අධ්‍යයනයේදී වැදගත් වන කරුණු. ඒ යටතේ පළවෙනි එක ලියන්න මෙන්න මේ විදියට. ක්‍රමාරෝපිතය. පළවෙනි එක ලියන්න ක්‍රමාරෝපිතය. සංඛ්‍යාවක ක්‍රමාරෝපිතය පැහැදිලි කරන්න යන්නේ. මේක ගොඩක් අය දන්නවා. ලියන්න මෙහෙම. ක්‍රමාරෝපිත ඉදිරිපත් කරනු ලබන්නේ මේ යටතේ ලියන්න. හරි. ක්‍රමාරෝපිත ඉදිරිපත් කරනු ලබන්නේ බිඳුව හෝ ධන පූර්ණ සංඛ්‍යා සඳහාය. බිඳුව හෝ ධන පූර්ණ සංඛ්‍යා සඳහාය. බිඳුව හෝ ධන පූර්ණ සංඛ්‍යා සඳහාය. එහි අර්ථය පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ. එහි අර්ථය පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ. එතකොට ක්‍රමාරෝපිත බිඳුව ලියන්නේ පුතේ මෙන්න මේ විදියට, නැත්තම් මෙහෙමත් ලියනවා. මේකෙන් කියවෙන්නේ මේකේ අර්ථය තමයි මේක එකයි කියලා අර්ථ දක්වලා තියෙනවා. ඊගාට ක්‍රමාරෝපිත එක මෙහෙමත් ලියනවා, මේ විදිහටත් ලියනවා, මේක එකයි. ක්‍රමාරෝපිත දෙක මෙහෙමත් ලියනවා, දෙක වැඩි කිරීම 1 2යි. ක්‍රමාරෝපිත 3 මෙහෙමත් ලියනවා, 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 6යි. ක්‍රමාරෝපිත 4 මෙහෙමත් ලියනවා, 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 24යි. මේ විදිහට ක්‍රමාරෝපිත පද අපිට ලියාගෙන යන්න පුළුවන්. ඊගාට මම ක්‍රමාරෝපිත n ලියන්නම් මේ විදිහට. ක්‍රමාරෝපිත n කියන්නේ n වැඩි කිරීම, n ඍණ 1 වැඩි කිරීම, n ඍණ 2 වැඩි කිරීම, ඔහොමම ගිහිල්ලා අවසානයේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වෙනකන් එනවා. ක්‍රමාරෝපිත කියන්නේ මෙන්න මේ. හරි. ඍණ සංඛ්‍යාවල සහ භාග සංඛ්‍යාවල ක්‍රමාරෝපිත නැහැ. බිඳුව හෝ ධන පූර්ණ සංඛ්‍යාවට විතරයි ක්‍රමාරෝපිත තියෙන්නේ. මේ ටික සටහන් කරගන්න. මේක නම් ගොඩක් අය දන්නවා. මොකද ගාතිය ශ්‍රිත අධ්‍යයනය කරනකොට අපි මේව කියලා දෙනවනේ. හරි. මේ ටික සටහන් කරගන්න. හරි. මෙතන ලියන්න තරුවක් දාලා ඍණ සංඛ්‍යා හෝ භාග සංඛ්‍යා සඳහා ක්‍රමාරෝපිත ඉදිරිපත් කර නොමැත. ක්‍රමාරෝපිත අර්ථවත් නොවේ. ඍණ සංඛ්‍යා හෝ භාග සංඛ්‍යා සඳහා ක්‍රමාරෝපිත අර්ථවත් නොවේ. ඊට පස්සේ මම මේ ක්‍රමාරෝපිත පිළිබඳව වැදගත් සුළු කිරීම් ටිකක් ඒකත් එක්කම දෙනවා. අපි නිකන් මෙහෙම ලියන්න. ක්‍රමාරෝපිත පිළිබඳ සුළු කිරීම් පහත පරිදි වේ. ක්‍රමාරෝපිත පිළිබඳ සුළු කිරීම් පහත පරිදි වේ. ඒ කියන්නේ දැන් කමාරෝපිත සුළු කිරින් අපි උදාහරණ වගේ ලියන මෙන්න මේ වගේ. දැන් අපි හිතමු කමාරෝපිත 8 කියලා.
කමාරෝපිත 8 ලියත හැකි අපට ඕන නම් 8 වැඩි කිරීම 7 කමාරෝපිතේ. එහෙම නැත්නම් 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 කමාරෝපිතේ. නැත්නම් 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ. ওই වගේ ලියත හැකි. ඒ වගේම අපි තුමු 10 වැඩි කිරීම 9 කමාරෝපිතේ ලියත හැකි ඕගලන්ට. මේ පළවෙනි උදාහරණ දෙවෙනි එක 10 කමාරෝපිතේ කියලා. තව ලියත හැකි 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 කමාරෝපිතේ කියලා තිබුණොත් අපිට මේක 10 කමාරෝපිතේ කියලා ලියත හැකි. මෙන්න මේ වගේ නිකන් දැන් 9 කමාරෝපිතේට ඊගාව එක තිබුණොත් 10 කමාරෝපිතේ. 8 කමාරෝපිතේට ඊගාව එකයි තිබ්බොත් 10 කමාරෝපිතේ. අන්න ඒ වගේ ලියන්න පුළුවන්. මේක මේ වගේම 8 වැඩි කිරීම 7 කමාරෝපිතේ. 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 කමාරෝපිතේ. 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ. ඔන්න ඔය වගේත් ලියන්න පුළුවන්. හරි මේ ටික පොඩි උදාහරණ කීපයක් සටහන් කරගන්න. එතකොට ඔන්න මම කමාරෝපිත සම්බන්ධ ඒවයි මේ ඕගලන්ට මේ පළවෙනි කාරණේ කිව්වා කමාරෝපිත පිළිබඳව හැඳින්වීම කරා. හරි? ඒ කියන්නේ සංකරණා සංයෝජන ඉගෙන ගන්නකොට වැදගත් වෙන පළවෙනි කාරණේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න දෙවෙනි එක. දෙවෙනි එක තමයි NPR කියන එක. හරි? දෙවෙනි එක ලියන්න N මෙතනින් උඩින් පොඩියට N මෙම PR NPR NPR කියන්නේ කමාරෝපිත n බෙදීම n ඍණාර වල කමාරෝපිතය. NPR කියන්නේ කමාරෝපිත n බෙදීම n ඍණාර වල කමාරෝපිතය. n ඍණාර වල කමාරෝපිතය. මේ P අකුරෙන් කියවෙන්නේ permutation කියලා. ඒ කියන්නේ සංකරණ කියන වචනේ. සංකරණ. P අකුරෙන් කියවෙන්නේ permutation කියලා. ඒ කියන්නේ සංකරණ කියන එක. එතකොට සංකරණ සඳහා තමයි මේ NPR අර්ථ දක්වලා තින්නේ. කමාරෝපිත n බෙදීම n ඍණාර වල කමාරෝපිතය කියලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේ ටික පුතේ සටහන් කරගන්න. මේ ටික සටහන් කරගන්න. අපි මේකට මේ උදාහරණ කීපයක් ලියමු. ඔන්න 8යි p 3. ඒ කියන්නේ උඩින් 8 දාලා p අකුර යටින් තමයි 3 දාන්නේ මේ පැත්තෙන්. හරි? 8යි p 3 කියන්නේ කමාරෝපිත 8 බෙදීම 8 ඍණ 3 කමාරෝපිත කියන්නේ 5 කමාරෝපිතේ. එතකොට අපිට මේක ලියත හැකි 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ බෙදීම 5 කමාරෝපිතේ. අර 8 කමාරෝපිතේ 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ කියලා. දැන් මේකට මේක කැපුණා. එතකොට මෙතන 8 වරක් 7 56යි 56ව 6ක් 6 වරක් 6 36 3ක් ඉදිරි 6 වරක් 5 30යි 3යි 33යි. ඔය විදිහට එනවා. අපි තව උදාහරණයක් ගමු 7යි 2. 7 කමාරෝපිතේ බෙදීම මේකෙන් මේක අඩු කරලා එන එක කමාරෝපිතේ 5 කමාරෝපිතේ. එතකොට 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ බෙදීම 5 කමාරෝපිතේ. මේකට මේක කැපුණා 42යි. එතකොට අපිට මේවා මේ මනෝමෙන් සුළු කරගන්න පුළුවන් නම් හොඳයි. මම මේක දාන 9යි p c නෙමෙයි පුතේ මෙතන p හරි? p 9යි p බිඳුව. කමාරෝපිත 9 බෙදීම මේකෙන් මේක අඩු කරොත් කමාරෝපිත 9. කමාරෝපිත 9 බෙදීම කමාරෝපිත 9 1යි. 10යි p 1. කමාරෝපිත 10 බෙදීම කමාරෝපිත 9. 10 වැඩි කිරීම 9 කමාරෝපිතේ බෙදීම 9 කමාරෝපිතේ. මේකට මේක කැපුවා. 10යි. ඔය විදිහට. ඉතින් ඔය විදිහට NPR කියන එක සුළු කරගන්න පුළුවන් වෙන්න ඕන පළමුවෙම. ඒතර දෙවෙනි කාරණේ විදිහට පුතේ ඕගොල්ලෝ මේ NPR කියන එක සුළු කරන්න පුරුදු වෙන්න මේ විදිහට. NPR කියන එක. දෙවෙනි කාරණේ NPR සුළු කරන්න ඕන.
එතකොට හොඳට මතක තියාගන්න මේ NPR ඉදිරිපත් කරලා තියෙන සංකරණ වලට ඉදිරියේදී අපි තාම සංකරණ කියන්නේ මොනවද කියලා ඕගලන්ට පැහැදිලි කරලා කියලා දීලා නැහැ. හැබැයි NPR කියුවහම මේ P අකුරෙන් කියවෙන්නේ permutation, ඒ කියන්නේ සංකරණ කියන එක. අර සංකරණ සඳහා තමයි NPR එකක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරි. ඊගාට පුතේ තුන්වෙනි කාරණේට යන්න. ඒ කියන්නේ සංකරණ හා සංයෝජන අධ්‍යයනයේදී වැදගත් වන කරුණු යටතේ තුන්වෙනි කාරණේ. තුන්වෙනි එක ලියා ගන්න NCR. හරි. කමාරෝපිත n බෙදීම n ඍණ r වල කමාරෝපිතය r වල කමාරෝපිතය. NCR කමාරෝපිත n බෙදීම n ඍණ r වල කමාරෝපිතය r වල කමාරෝපිතය. NCR. එතකොට C අකුරෙන් කියවෙන්නේ මේකේ combination කිය. combination කියන්නේ සංයෝජන. සංයෝජන සඳහා තමයි NCR ඇත්තටම අර්ථ දක්වලා තින්නේ. අපි ද්විපද ප්‍රසාරණයේදීත් වෙනම ඕගොල්ලෝ මේක භාවිතා කරනවා. නමුත් ඇත්තටම ඉදිරිපත් කරලා තින්නේ NCR සංයෝජන සඳහා. සංයෝජන සඳහා. හරි. අපි මේ NCR සඳහා උදාහරණ කීපයක් ලියලා බලමු. අපි තුමු 8C3. කමාරෝපිත 8 බෙදීම මේකෙන් මේක අඩු කරලා එන එකේ කමාරෝපිතය 3 කමාරෝපිතය. තර NPR වල නම් කමාරෝපිත 8 බෙදීම කමාරෝපිත 5නේ. NCR එනකොට මෙන්න මේ 3 කමාරෝපිතනොත් බෙදෙනවා. තර මෙතන 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතය බෙදීම 5 කමාරෝපිතය ඊට අමතරව මේ 3 කමාරෝපිතය ලෙන 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 3 වරක් 2 6යි 6ට 6 කැපෙනවා. කමාරෝපිත 5ට කමාරෝපිත 5 කැපෙනවා 56යි. ඊකට බලන්න 12C බිඳුව. කමාරෝපිත 12 බෙදීම මේකෙන් මේක අඩු කරලා එන එකේ කමාරෝපිතය බිඳුවේ කමාරෝපිතය. මේකට මේක කැපෙනවා බිඳුවේ කමාරෝපිතය 1යිනේ. එතකොට 1යි. ඒකට 10C1 10 කමාරෝපිතය බෙදීම 10න් එකක් අඩු කරාම 9 කමාරෝපිතය 1 කමාරෝපිතය. එතකොට 10 වැඩි කිරීම 9 කමාරෝපිතය බෙදීම 9 කමාරෝපිතය. මේකට මේ කැපුණා 10යි. 4C2 කමාරෝපිත 4 බෙදීම මේකෙන් මේක අඩු කරලා එන එකේ කමාරෝපිතය ආයි 2 කමාරෝපිතය. 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 කමාරෝපිතය බෙදීම 2 කමාරෝපිතය වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මේකට මේ කපනවා. දෙවරක් 2යි 6යි. ඊකට තව උදාහරණයක් ගත්තොත් 9C8 කමාරෝපිත 9 මේකෙන් මේක අඩු කරාම කමාරෝපිත 1 8 කමාරෝපිතය. 9 වැඩි කිරීම 8 කමාරෝපිතය බෙදීම 8 කමාරෝපිතය 9යි. 7C3 කමාරෝපිත 7 බෙදීම කමාරෝපිත 4 කමාරෝපිත 3. 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 කමාරෝපිතය බෙදීම 4 කමාරෝපිතය වාරයක් 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 3 වරක් 2 6ට 6 කැපෙනවා. මේකට මේක කැපෙනවා 35යි. හරි. උදාහරණ කීපයක් ඒකට ලියා ගන්න. හරි. දැන් ඊගාව හතරවෙනි කාරණේ ලියන්න පුතේ මේ විදිහට. හතරවෙනි කාරණේ ලියන්න හතරවෙනි කාරණේ NCR සහ NPR සඳහා NCR සහ NPR සඳහා සෑම විටම ධනපූර්ණ සංඛ්‍යාමය අගයන් ලැබේ. සෑම විටම ධනපූර්ණ සංඛ්‍යාමය අගයන් ලැබේ. ඒ කියන්නේ NCR කියන එකයි NPR කියන ඒවා ඔක්කොම ධන නිකිල. මේක ලියලා කොටු කරගන්න. ඒ කියන්නේ NCR NPR කියන දෙකටම ලැබෙන්නේ ධන නිකිල. ධන නිකිල.
හරි. එතකොට ඊගාවට පස්වෙනි කාරණේ ඔයගොල්ලෝ මෙහෙම ලියන්න. පස්වෙනි කාරණේ පුතේ මේ ඔය NCR හා NPR කියන දෙක ගත්තාම ওই දෙකෙන් එකක් විශාලයි හෝ සමාන වෙනවා අනිත් එක කුඩායි. හරි. ඔතන වැඩිපුර යටට බෙදෙන්නේ NCR නේ. එතකොට මේ NCR කියන එක කුඩා හෝ සමානයි NPR වෙනවා. සමාන වෙන්නේ එක වෙනකොට සමාන වෙනෝනේ. දැන් මේකටත් එක එන අවස්ථාවේදී සමාන වෙනෝ. නැත්තම් NCR ට වඩා NPR වැඩි. සමාන හෝ වැඩි. එතකොට මෙන්න මේක ලියලා කොටු කරගන්න. මෙතනින් පොඩි අදහසක් ඕගොල්ලන්ට එනවා. සංයෝජන තාම කියලා දුන්න නැති වුණාට නිකන් ලියා ගන්න. මෙතනින් සංයෝජන ගණන අඩු හෝ සමානයි සංකරණ ගණන කියලා. මේකත් එතනින් නිකන් සටහන් කරගන්න පාඩම දෙවෙනි වතාවේ බලනකොට ඕගලන්ට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ දැන් NCR නිතරම NPR ට සමානයි නැත්නම් අඩුයි. හරි? මේ ටික සටහන් කරගන්න. හරි. දැන් ඔන්න සංකරණ හා සංයෝජන අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන වැදගත් කරුණු ටික ඕගලන්ට මම කියලා ඉවරයි. හරි? මූලික කරුණු ටික. දැන් ලියන්න ඕගොල්ලෝ මෙහෙම. ගණන් කිරීමේ මූලධර්මය. ගණන් කිරීමේ මූලධර්මය. ගණන් කිරීමේ මූලධර්මය. ලියා ගන්න මාතෘකාව ගණන් කිරීමේ මූලධර්මය. ලියන්න ඒ යටතේ ලියන්න මෙහෙම. සංකරණ අධ්‍යයනයේදීත් සංයෝජන අධ්‍යයනයේදීත් යන අවස්ථා දෙකේදීම ගණන් කිරීමේ මූලධර්මය භාවිතා කරනු ලැබේ. සංකරණ අධ්‍යයනයේදීත් සංයෝජන අධ්‍යයනයේදීත් ගණන් කිරීමේ මූලධර්මය භාවිතා කරනු ලැබේ. එබැවින් එය හරි. පුතේ ගණන් කිරීමේ මූලධර්මය කියලා ඔයගොල්ලෝ ලියලා මෙහෙම ලියන්න. ගණන් කිරීමේ මූලධර්මය කියලා ලියලා ලියන්න මෙහෙම. ගණන් කිරීමේ මූලධර්මය සංකරණ හා සංයෝජන අධ්‍යයනයේදීත් සංයෝජන අධ්‍යයනයේදීත් එක ලෙස භාවිතා කරනු ලැබේ. ගණන් කිරීමේ මූලධර්මය සංකරණ අධ්‍යයනයේදීත් සංයෝජන අධ්‍යයනයේදීත් එක ලෙස භාවිතා කරනු ලැබේ. එම මූලධර්මය පහත ඉදිරිපත් කරනු ලැබේ. හරි. එතකොට ගණන් කිරීමේ මූලධර්මයේ පුතේ අපි සංකරණ සංයෝජන දෙකටම භාවිතා කරන පොදුවේ. එතකොට මේ මූලධර්මය ඔයගලන්ට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. හරි. ලියලා අපි කොටු කරගමු. මෙහෙම ලියන්න. එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන mද එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන mද ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන nද ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන nද නම් කර්ම දෙකම සිදු කළ හැකි ආකාර ගණන m වැඩි කිරීම n වේ. ඒ කියන්නේ මෙහෙම. එක් කර්මයක් කියන්නේ පුතේ ක්‍රියාවක්. හරි. එක් කර්මයක් සිදු කළ හැකි
ආකාර M ඒ එක් කර්මයට තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර එන්ද නම් කර්ම දෙකම සිදු කරන්න පුළුවන් ආකාර කර්ම දෙකම පුතේ මේ මට දැන් මේ Zoom වලින් මම ප්‍රථම වතාවට කරන්නේ මම මෙච්චර කාල වීඩියෝ රෙකෝඩින් කරලානේ දැන් මේ තාම මට Zoom වලින් උගන්නලා හුරු නැති ගතිය තියෙනවා. ඉතින් අද පොඩ්ඩක් වේගය එහෙම වැඩි නම් ඔයගොල්ලෝ දැනුම් දෙන්න. හරි. තාම පොඩ්ඩක් අර ස්ථාවර වුණ නැහැ මේ ටිකේදී අර පොඩි දෝෂ වගේක් ආපු නිසා. හරි. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ මෙහෙම ලියා ගන්න මේ දැන් ගණන් කිරීමේ මූලධර්ම ඔයගොල්ලන්ට ලියා ගන්න දුන්නානේ. ගණන් කිරීමේ මූලධර්මය මෙන්න මේ වගේ. හරි. ඒක ලියපු නැති අය ඉන්නවනම් ලියා ගන්නකෝ. එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන එම්ද දැන් ඒ ටික තමයි කියන්නේ. හරි. ලියන්න. එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන එම්ද තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර මෙහෙම එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන එම්ද ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන එන්ද නම් කර්ම දෙකම සිදු කළ හැකි ආකාර ගණන කර්ම දෙකම සිදු කළ හැකි ආකාර ගණන m වැඩි කිරීම n වේ. කර්ම දෙකම සිදු කළ හැකි ආකාර ගණන m වැඩි කිරීම n වේ. ඒක තමයි පුතේ මෙතන මම මේ විස්තර කරන්නේ. ඔන්න එක් කර්මයක් සිදු කළ හැකි ආකාර m ඒ එක් කර්මය සඳහා තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර n එනම් කර්ම දෙකම සිදු කළ හැකි ආකාර m වැඩි කිරීම n යටින් එහෙමත් සඳහන් කරගන්න. ඉස්සෙල්ලා අර්ථ දැක්වීම ඔයගොල්ලෝ කොටු කරගෙන මෙන්න මෙහෙම ලියලා මෙහෙමත් ඉදිරිපත් කරගන්න. එක් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන m ඒ එක් කර්මයට තවත් කර්මයක් සිදු කළ හැකි ආකාර ගණන n එහෙනම් කර්ම දෙකම සිදු කළ හැකි ආකාර ගණන මොකද්ද m වැඩි කිරීම n මේක තමයි ගණන් කිරීමේ මූලධර්මය කියලා අපි කියන්නේ. කර්මය කියන්නේ පුතේ ක්‍රියාව. එක ක්‍රියාවක් සිදු කරන්න පුළුවන් ආකාර ගණන m ඒ එක් ක්‍රියාවට තවත් ක්‍රියාවක් කරන්න පුළුවන් ආකාර ගණන n එහෙනම් ක්‍රියා දෙකම කරන්න පුළුවන් ආකාර ගන්න මොකද m වැඩි කිරීම n. ඒතර මේ කර්ම දෙකයිනේ. කර්ම ඕනම ප්‍රමාණයකට මේක වළංගුයි. තරුවක් දාලා ලියන්න මෙහෙම. ගණන් කිරීමේ මූලධර්මය ඉහත ඉදිරිපත් කරනු ලැබුවේ ගණන් කිරීමේ මූලධර්මය ඉහත ඉදිරිපත් කරනු ලැබුවේ කර්ම දෙකක් සඳහාය. මෙය කර්ම ඕනෑම ප්‍රමාණයක් සඳහා වළංගු වේ. කර්ම දෙකකට නෙවෙයි අපි දෙකකට දැන් ඉදිරිපත් කරාට හිතන්න කර්ම ඕනම ප්‍රමාණයකට මේක වළංගුයි කියලා. හරි.
දැන් මම මේකට පුතේ ඔයගොල්ලන්ට ගැටලු කීපයක් ඇත්තටම හරි සරලයි. ඒ තරම් අමාරු නැහැ. මේ පාඩම පුරාම තියෙන බොහොම සරල කරුණු. ඒවා එකින් එක අපි වෙන් කරලා පැහැදිලිව ඉදිරිපත් කරාම පාඩම අවසාන වෙනකන් හොඳට රැඳිලා හිටියොත් කියන දේ අහන් හිටියොත් ඔයගොල්ලන්ට මේකෙන් එන ප්‍රශ්නේ නියත වශයෙන්ම කරන්න පුළුවන් වෙනවා. හරි? ඔන්න මම මේකට පළවෙනි උදාහරණ දෙනවා. මේක ලියා ගන්න ඔයගොල්ලෝ. පළවෙනි එක මේක මතක තියාගන්න. දැන් ඔය ඉදිරියේදී ඉගෙන ගන්න සංකරණ ඒ වගේම සංයෝජන දෙකටම පොදුයි. හරි? දෙකේදීම භාවිතා කරන්න පුළුවන්. පළවෙනි උදාහරණය ලියන්න. පිට්ටනියක ගේට්ටු 5ක් තිබේ. පිට්ටනියක ගේට්ටු 5ක් තිබේ. පිට්ටනියක ගේට්ටු 5ක් තිබේ. යම් පුජ්‍යලයකට පිට්ටනියට පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස එක ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිටවිය හැකි ආකාර ගණන කොපමණද? එක් ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිටවිය හැකි ආකාර ගණන කොපමණද? දෙවෙනි කොටස ඕනෑම ගේට්ටුවකින් පිටවිය හැකි ආකාර ගණන කොපමණද? එක් ගේට්ටුවකින් ඇතුල් වී දෙවෙනි කොටස කියන්නේ ඕනෑම ගේට්ටුවකින් ඇතුල් වී ඕනෑම ගේට්ටුවකින් පිටවිය හැකි ආකාර ගණන කොපමණද? හරි? රයිට්. ඔන්න බලන්න පුතේ මම මේ ගාන ඔයගලන්ට තාම තනියෙන් හදන්න දෙන්න බෑනේ. පොඩි උදාහරණ කියලා දුන්නේ නෑනේ. මෙන්න මෙහෙම තියෙනවා. පිට්ටනියේ ගේට්ටු තියෙනවා ගේට්ටු 5ක්. හරිද? ඒතර පළවෙනි කොටස කියන්නේ දැන් මේකට මේ ගේට්ටු 5න් අපි මෙතනින් එකයි ඔහොම ගේට්ටු 5ක් තියෙනවා. එතකොට මුලින්ම කියන්නේ යම් පුජ්‍යලයකට එක ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිට විය හැකි ආකාර ගන්න තමයි පළවෙනි කොටස අහන්නේ. එහෙනම් පළවෙනි කර්මය තමයි ඇතුල් විය හැකි ආකාර. ඒ කියන්නේ පළවෙනි කොටසට අදාළ උත්තරේ මම මේ සපයන්නේ ඇතුල් විය හැකි ආකාර. යම් පුජ්‍යලයක් පුතේ මේකට පිට්ටනියට ඇතුල් වෙන්න ගේට්ටු 5ක් තියෙනවා නම් 5 ආකාරයකින් ඇතුල් වෙන්න පුළුවන්. දැන් පිට්ටනියක ගේට්ටු පුතේ 5ක් තියෙනවා. ඒ 5න් ඔයගලන්ට ඕනම එකකින් ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි කොටසේදී ඇතුල් විය හැකි ආකාර ඇතුල් වෙන්න පුළුවන් පුතේ මෙතන මේ ගේට්ටු 5න් ඕන එකකින් එනම් ඇතුල් වෙන්න පුළුවන් ආකාර ගාන 5යි. පිට්ටනියට ඇතුල් විය හැකි ආකාර ගණන 5යි. එතකොට එයාට ඇතුල් වෙච්ච ගේට්ටුවෙන් පිට වෙන්න බෑ. හේතුව දැන් ගාන කියනවා එක් ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින්ලු පිට වෙන්නේ. එතකොට පිට වෙන්න බෑ එයාට ඇතුල් වෙච්ච ගේට්ටුවෙන්. එහෙනම් පිටවිය හැකි ආකාර. එතකොට ඇතුල් වුණු ගේට්ටුවෙන් පිට වෙන්න බැරි නිසා පිට වෙන්න තියෙන ගේට්ටු 4යි. එහෙනම් 4 ආකාරයකින් පිට වෙන්න පුළුවන්. එතකොට ගේට්ටු 5න් ඕන එකකින් ඇතුල් වෙන්න පුළුවන් 5 ආකාරය ඇතුල් වෙ හැකි ආකාර ගන්න. පිට විය හැකි ආකාර ගන්න වෙන්නේ පිට වෙන්න පුළුවන් අර ඇතුල් වෙච්ච එකෙන් හැරෙන්න ඉතිරි ඒවායින් විතරයි. එතකොට පිට විය හැකි ආකාර ගන්න 4යි. එතකොට කර්ම දෙක වෙන්නේ ඇතුල් වෙන ආකාරය සහ පිට වෙන හැකි ආකාර. එම නිසා
එක් ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිට විය හැකි ආකාර එක් ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිට විය හැකි ආකාර 5 වැඩි කිරීම 4. එතකොට මේකට කියන්නේ පුතේ අපි ගණන් කිරීමේ මූලධර්මය ගාමු කියලා මෙතනින් දාන්න ඕන. අපි භාවිතා කරපු මූලධර්මය ගණන් කිරීමේ මූලධර්මය ගාමු. ඔන්න බලන්න ඇතුල් විය හැකි ආකාර ගාන 5යි. වෙනත් ගේට්ටුවකින් පිට වෙන නිසා ඇතුල් වෙච්ච එකෙන් පිට වෙන්න බෑ. පිට විය හැකි ආකාර ගාන 4යි. එහෙනම් එම නිසා එක් ගේට්ටුවකින් ඇතුල් වී වෙනත් ගේට්ටුවකින් පිට විය හැකි ආකාර ගාන වෙන්නේ 5 වැඩි කිරීම 4යි. ගාමෝ කියලා දානවා ගණන් කිරීමේ මූලධර්මය. මේක සුළු කරාම පුතේ ඉන්නේ 20යි කියලා. එතකොට පළවෙනි කොටසට උත්තරේ පළවෙනි කොටසට උත්තරේ 20යි. ඊගාට පුතේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස මීට වඩා පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. ඒකේ බලන්න ඇතුල් විය හැකි ආකාර. ඇතුල් වෙන්න පුළුවන් ගේට්ටු පහෙන් ඕන එකකින් 5 ආකාරයයි. දෙවෙනි කොටසේ ඇතුල් වෙන්න පුළුවන් ඕන එකකින් පිට විය හැකි ආකාර ඒත් 5යි. ඕනනම් ඇතුල් වෙච්ච ගේට්ටුවෙන් උනත් පුතේ පිට වෙන්න පුළුවන්. ඇතුල් විය හැකි ආකාර ගන්න 5යි. වෙනත් ගේට්ටුවකින් නෙවෙයිනේ. එතකොට ඕනම ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන්. පිට විය හැකි ආකාර ගන්නත් 5යි. ඕනෑම ගේට්ටුවකින් ඇතුල් වී ඕනෑම ගේට්ටුවකින් පිට විය හැකි ආකාර 5 වැඩි කිරීම 5 ගාමු කියලා දාන ගණන් කිරීමේ මූලධර්මය 25යි. එක් ගේට්ටුවකින් ඇතුල් වී ඕනෑම ගේට්ටුවකින් ඇතුල් වී ඕනෑම ගේට්ටුවකින් පිට විය හැකි ආකාර. හරි හදාගන්න. බොහොම සරල ඒවා. මම ඉතින් අර හුරු නැති නිසා හිමින් කියලා දෙන්නේ මේ. හරි. හරි. දැන් මේක ටිකක් අමාරු ගානක් නෙවෙයි බොහොම සරල ගැටලුවක්. හරි. ඕනම ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ සරල ගැටලුවක්. එතකොට කර්ම කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ක්‍රියා දෙකයි තියෙන්නේ මේකේ ඇතුල් වීම සහ පිටවීම කියන එක. ඒකෙදි පළවෙනි එකේදී කොන්දේසියක් තියෙනවා. එක් ගේට්ටුවකින් ඇතුල් වෙලා වෙන ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි එකේදී ඕන ගේට්ටුවකින් ඇතුල් වෙලා ඕන ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන්. ඒ කොන්දේසිය අනුව තමයි ලියන්න ඕන. දෙවෙනි ගැටලුව ඔයගොල්ලෝ ලියා ගන්න මෙන්න මෙහෙම 1,2,4,5 සංඛ්‍යාවලින් 1,2,4,5 සංඛ්‍යාවලින් එකක් ලවයේද 7,11,13 සංඛ්‍යාවලින් එකක් 7,11,13 සංඛ්‍යාවලින් එකක් හරේද වන පරිදි සංඛ්‍යා කොපමණ සෑදිය හැකිද? සංඛ්‍යා කොපමණ සෑදිය හැකිද? ඔන්න බලන්න පුතේ අපිට හදන්න ඕන සංඛ්‍යාවක්. හරිද? මේ සංඛ්‍යාවේ මේ ලවය හරය. එතන ලවය මේ තියෙන්නේ ලවය මේ තියෙන්නේ හරය. මෙන්න මේ සංඛ්‍යා වලින් එකක් තමයි ලවයට එන්නේ. 1 2 4 5. හරයට එන්නේ පුතේ 7 11 13 කියන සංඛ්‍යා වලින් එකක්. එතකොට බලන්න මෙන්න මේ 1 2 4 5 කියන සංඛ්‍යා වලින් එකක් ලවයටත් 7 11 13 කියන සංඛ්‍යා වලින් එකක් හරයටත් අරගෙන සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද අහනවා මේ භාග සංඛ්‍යා.
භාග සංඛ්‍යා කොච්චර හදන්න පුළුවන්ද අහනවා. මෙතන කර්ම දෙකක් තියෙනවා. එක කර්මයක් තමයි ලවය සකස් කිරීම. අනික් කර්මය තමයි හරය සකස් කිරීම. එහෙනම් අපි ලියන මෙහෙම ලවය සකස් කළ හැකි ආකාර. ලවය සකස් කරන්න පුළුවන් ආකාර වෙන්නේ ලවයට පුතේ මේ සංඛ්‍යා වලින් ඕන එකක් දාත හැකිනේ. මේක දාත හැකි, මේක දාත හැකි, මේක. ඒතර ලවයට පුළුවන් 4 ආකාරයකින් වෙනස් කරන්න. එහෙනම් ලවය සකස් කළ හැකි ආකාර 4යි. ඊගාට බලන්න හරය සකස් කළ හැකි ආකාර. ලවය සකස් කළ හැකි ආකාර 4යි. හරය සකස් කළ හැකි ආකාර මේ තුනෙන් ඕන එකක් හරයට දාන්න පුළුවන් 3යි. එහෙනම් සෑදිය හැකි සංඛ්‍යා ගණන සෑදිය හැකි සංඛ්‍යා ගණන 4 වැඩි කිරීම 3 ගණන් කිරීමේ මූලධර්මය. ඒ කියන්නේ ලවය සකස් කරන්න පුළුවන් ආකාර 4යි. හරය සකස් කරන්න පුළුවන් ආකාර 3යි. එහෙනම් ලවය හා හරය දෙකම සකස් කරන්න පුළුවන් ආකාර ගන්න 4 වැඩි කිරීම 3 ගණන් කිරීමේ මූලධර්මය. මේ කර්ම දෙකක් මේ තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා 12ක් හදන්න පුළුවන්. හදන්නකෝ ඒක. හරි පුතේ මම දැන් මේ ටික මකනවා. තුන්වෙනි ගැටලුව බලමු. තුන්වෙනි ගැටලුව මම ඔයගලන්ට උත්සාහ කරන්න දෙන්නම්. තුන්වෙනි ගැටලුව ලියන්න. තෑගි 3ක් ලියා ගන්නකෝ. තෑගි 3ක් ළමුන් 10 දෙනෙකු අතරේ බෙදා දිය යුතුව ඇත. තෑගි 3ක් ළමුන් 10 දෙනෙකු අතරේ බෙදා දිය යුතුව ඇත. ළමුන් 10 දෙනෙකු අතරේ බෙදා දිය යුතුව ඇත. පළවෙනි කොටස එක ළමයෙකුට තෑගි 3ම වුවද ලැබීමට සුදුසු නම්. පළවෙනි කොටස එක ළමයෙකුට තෑගි 3ම ලැබීමට වුවද සුදුසු නම්. එක ළමයෙකුට තෑගි 3ම වුවද ලැබීමට සුදුසු නම්. දෙවෙනි කොටස එක ළමයෙකුට තෑගි එකකට වඩා ලැබීමට දෙවෙනි කොටස එක ළමයෙකුට තෑගි එකකට වඩා ලැබීමට නොසුදුසු නම්. එක ළමයෙකුට තෑගි එකකට වඩා ලැබීමට නොසුදුසු නම්. වෙනම ඡේදයෙන් ලියන්න. තෑගි 3 බෙදා දිය හැකි ආකාර ගණන කොපමණද? තෑගි 3 බෙදා දිය හැකි ආකාර ගණන කොපමණද? හරි. මේකේ කොටස් දෙකකින් පළවෙනි කොටස පුතේ ඔයගොල්ලෝ තනියෙන් පොඩ්ඩක් උත්සාහ කරන්න. හරි. පළවෙනි කොටස තනියම උත්සාහ කරන්න. ඒ තුන්වෙනි ගාන පොඩ්ඩක් උත්සාහ කරන්න. තෑගි 3ක් තියෙනවා. තෑගි 3යි. ළමයි 10යි. ඒතර පළවෙනි කොටස කියන්නේ එක ළමයෙකුට තෑගි 3ම වුවද ලැබීමට සුදුසු නම්. හරි. උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ පළවෙනි කොටස කියන්නේ තෑගි 3ම වුණත් එක්කෙනෙකුට ලැබෙන්න පුළුවන් නම්. හරි. ওই තෑගි 3 ළමයි 10 අතර බෙදන්න පුළුවන්. එකිනෙකට වෙනස් ආකාර ගන්න තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. හරි. උත්සාහ කරලා බලන්න. ඔන්න තෑගි 3ක් තියෙනවා ළමයි 10 දෙනෙක් ඉන්නවා. එතකොට ওই තෑගි 3 ළමයි 10 දෙනා අතරේ බෙදලා දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර ගන්න තමයි අපෙන් අහන්නේ. එතකොට පුතේ පළවෙනි කොටසේදී කියන්නේ එක්කෙනෙකුට තෑගි 3 මුණත් ලැබෙන්න පුළුවන්. එක්කෙනෙකුට තෑගි 3 මුණත් ලැබෙන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා බලමු
පළමු තෑග්ග දිය හැකි ආකාර. බෙදා දිය හැකි ආකාර. පළමු තෑග්ග පුතේ මේ ළමයි 10 දෙනාගෙන් ඕනම එක්කෙනෙකුට දෙන්න පුළුවන් නේ. ඒතර පළමු තෑග්ග දෙන්න පුළුවන් 10 ආකාරයකට. 10යි. පළමු තෑග්ග ඒ ළමයි 10 දෙනාගෙන් ඕනම එක්කෙනෙකුට දෙන්න පුළුවන් 10 ආකාරයයි. ඊගාට බලන්න දෙවන තෑග්ග දිය හැකි ආකාර. ඒතර පුතේ දෙවෙනි තෑග්ග පළවෙනි තෑග්ග දුන්න එක්කෙනාටත් දෙවෙනි තෑග්ග දෙන්න පුළුවන් නේ. ඒතර දෙවෙනි තෑග්ගත් පුළුවන් 10 ආකාරයකට දෙන්න. දෙවෙනි තෑග්ගත් 10 ආකාරයකට දෙන්න පුළුවන්. ඊගාට තුන්වන තෑග්ග දිය හැකි ආකාර. තුන්වන තෑග්ගත් ඒ ළමයින් 10 දෙනාගෙන් ඕනම එක්කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට ඒත් 10 ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ පළමු තෑග්ග ගත්ත අයට ආයි දෙවෙනි එකත් තුන්වෙනි එකත් දෙන්න පුළුවන්. එහෙනම් ඒත් 10 ආකාරයයි. එහෙනම් එක ළමයෙකුට තෑගි 3ම වුවත් ලැබෙන පරිදි එක ළමයෙකුට තෑගි 3ම වුවත් ලැබෙන පරිදි තෑගි 3 බෙදා දිය හැකි ආකාර ගණන. එක ළමයෙකුට තෑගි 3ම වුවත් ලැබෙන පරිදි තෑගි 3ක් බෙදා දිය හැකි ආකාර ගාන වෙන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ගාමු ගණන් කිරීමේ මූලධර්මය. එක ළමයෙකුට තෑගි 3ම වුණත් ලැබෙන පරිදි තෑගි 3ක් බෙදා දෙන්න පුළුවන් ආකාර ගාන වෙන්නේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ගණන් කිරීමේ මූලධර්මය. මේක සුළු කරලා දාන්න ඕන 1000යි. ඒ කියන්නේ දැන් තෑගි බෙදා දෙනකොට මේ පළමු තෑග්ග ගත්ත එක්කෙනාට දෙවෙනි තෑග්ගක් ලැබෙන්න පුළුවන්. ඕනනම් තුන්වෙනි එකක් ලැබෙන්න පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. එහෙම සීමා කිරීමක් නැති වෙලාවේදී පළමු තෑග්ගත් 10 දෙනෙකුට දෙන්න පුළුවන් 10 ආකාරයකට, දෙවෙනි තෑග්ගත් 10 ආකාරයකට පුළුවන්, තුන්වෙනි තෑග්ගත් 10 ආකාරයකට. එහෙනම් තෑගි තුනම උනත් එක්කෙනෙකුට ලැබෙන පරිදි තෑගි 3 බෙදා දිය හැකි ආකාර ගාන 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ගණන් කිරීමේ මූලධර්මය 1000යි. රයිට්. හදන්නකෝ ඒක. දෙවෙනි කොටස කල්පනා කරන්න බලන්න ඊගාවට. ඒක දෙවෙනි කොටස. ඒක දෙවෙනි කොටස බලන්නකෝ. දෙවෙනි කොටස කියන්නේ මේ එක ළමයෙකුට තෑගි එකකට වඩා වැඩියෙන් දෙන්න බැරිලු. එතකොට දැන් පළමු තෑග්ග දීපු ළමයා අයින් කරන්න වෙනවා දෙවෙනි තෑග්ගට. ඊකට දෙවෙනි තෑග්ග දීපු ළමයායි පළවෙනි තෑග්ග දීපු ළමයා දෙන්නම අයින් කරන්න ඕන තුන්වෙනි තෑග්ගට. හරි. එතකොට බලමු මේ කොටස දැන් ඒ දෙවෙනි කොටස. දෙවෙනි කොටස ගත්තොත් මම දෙවෙනි කොටසත් මේකම මකලා පොඩ්ඩක් මකලා හදන්නම්. දෙවෙනි කොටසට පුතේ මේ පළමු තෑග්ග නම් ආකාර මේ 10කින් දෙද හැකි. ඒ කියන්නේ 10 දෙනෙක් ඉන්නෝනේ පළමු තෑග්ග ආකාර 10යි. 10 දෙනාගෙන් ඕනම එක්කෙනෙකුට දෙන්න පුළුවන්. දර දෙවෙනි තෑග්ග දෙනකොට පුතේ අර පළමු තෑග්ග ගත්ත ළමයා අයින් කරලා ඉතිරි ළමයි 9 දෙනාගෙන් එක්කෙනෙකුට තමයි දෙන්නේ. දර පළමු තෑග්ග ගත්ත එක්කෙනා අයින් කරාම ළමයි 9 දෙනෙක් ඉතුරුයි. දෙවෙනි තෑග්ගේ 9න් ඕනම එක්කෙනෙකුට දෙන්න පුළුවන් 9 ආකාරයකට දෙන්න පුළුවන්. තුන්වෙනි තෑග්ග දෙනකොට පළමු තෑග්ගයි දෙවෙනි තෑග්ගයි ගත්ත ළමයි දෙන්නම අයින් කළා. පළවෙනි දෙවෙනි තෑග්ගي ගත්ත අය දෙන්නම අයින් කළා. තුන්වෙනි තෑග්ග දෙන්නේ. එතකොට 8 දෙනෙක් ඉතුරුයි. 8 දෙනාගෙන් එක්කෙනෙකුට තුන්වෙනි තෑග්ග දෙන්න පුළුවන්. එතකොට 8 ආකාරයකට දෙන්න පුළුවන්. එහෙනම් එක ළමයෙකුට තෑගි එකකට වඩා
නොලැබෙනසේ නොලැබෙන පරිදි තෑගි දුන බෙදා දිය හැකි ආකාර. එක ළමයෙකුට තෑගි එකකට වඩා නොලැබෙන පරිදි තෑගි තුන බෙදා දිය හැකි ආකාර ගාන වෙන්නේ 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8. ගණන් කිරීමේ මූලධර්මය ගාමෝ කියලා දාන්න 720යි. මෙතෙන්දී පොඩ්ඩක් බලන්න ඕන ඔයගොල්ලෝ මේ පළමු තෑග්ග දුන්න එක්කෙනාට දෙවෙනි එක දෙන්න බෑ. ඒතර තුන්වෙනි එක පළමු දෙවෙනි තෑග්ග දුන්න දෙන්නම අයින් කරලා තමයි දෙන්නේ. ඒ විදිහට. එතකොට දැන් ගණන් කිරීමේ මූලධර්මය කියන්නේ බොහොම සරල સિદ્ધාන්තයක්. ඉතින් මේක පැහැදිලි කරන්න අපි උදාහරණ ගොඩාක් දෙන්නේ නැහැ. මොකද මේක අපිට ඉදිරියේදී මේක අපිට ඉදිරියේදී මේ භාවිතා වෙන හින්දා වෙන සංකරණ හා සංයෝජන දෙකේදීම අපි මේක මේ වැඩිදුර ගණන් ගොඩක් හදන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ටියුට් එකේ දාලා දෙන්නම් ගණන් වැඩි ප්‍රමාණයක්. හරි? රයිට්. මේ ටික ඉවර නම් ලියන්න ප්‍රධාන මාතෘකාවක් ඔයගොල්ලෝ. ප්‍රධාන මාතෘකාවක් ලියන්න සංකරණ කියලා මාතෘකාව ලියන්න. සංකරණ permutation සංකරණ මාතෘකාව ලියන සංකරණ. හරි. මෙහෙම ලියන්නකො සංකරණ. සංකරණ කියලා මාතෘකාව ලියලා ඒ යටතේ ලියන්න ද්‍රව්‍ය සමූහයක් අතරින් සියල්ලම හෝ ද්‍රව්‍ය සමූහයක් අතරින් සියල්ලම හෝ වරකට කීපය බැගින් ගෙන සියල්ලම හෝ වරකට කීපය බැගින් ගෙන පිළියෙල කළ හැකි පටිපාටිගත පිළියෙල කිරීම සංකරණ ලෙස හඳුන්වයි. මොකද මේ කියන්නේ ද්‍රව්‍ය සමූහයකින්. ඒ ද්‍රව්‍ය සමාන වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. ඒ ද්‍රව්‍ය ගොඩෙන් වරකට සියල්ලම හෝ කීපය බැගින් ගෙන. يعني සියල්ලම හෝ වරකට කීපය බැගින් ගෙන. ඒ කියන්නේ ද්‍රව්‍ය ඔක්කොම ටික ගන්නත් පුළුවන් නැත්නම් ටික ටික ගන්නත් පුළුවන්. අරගෙන පිළියෙල කරන පටිපාටිගත පිළියෙල කිරීම. පටිපාටිගත යටින් ඉරක් ගහ ගන්න ඕගොල්ලෝ. පටිපාටිගත පිළියෙල කිරීම. මොකද මේ පටිපාටිගත කියන්නේ? අනුපිළිවෙල සලකල කරන පිළියෙල කිරීම තමයි සංකරණ කියලා කියන්නේ. හරි. ඔක කොටු කරගන්න ඔය අර්ථ දැක්වීම. ඔක කොටු කරගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ එතන ලියන්න මේ විදියට. කොටු කරගෙන ඉවර වෙලා ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. සංකරණයකදී එහි සමාජිකයන් මෙන්ම සමාජිකයන් පිහිටන අනුපිළිවෙලද වැදගත් වේ. සංකරණයකදී එහි සමාජිකයන් මෙන්ම සමාජිකයන් පිහිටන අනුපිළිවෙලද වැදගත් වේ. එතකොට සංකරණයකදී ඒ සංකරණයේ ඉන්න සමාජිකයන් වැදගත් වෙනවා. කවුද ඉන්නේ කියන එක වැදගත් වෙනවා. ඒ වගේම ඒ අය ඉන්න අනුපිළිවෙල
වැදගත් වෙනවා. ඉන්නේ මොන පිළිවෙලටද කියන එකත් වැදගත් වෙනවා. ඒතර ඔයගොල්ලෝ එතන ඉරිගහ ගන්න සමාජිකයන් යටිනුත් ඉරිගහ ගන්න පිළිවෙල යටිනුත් අනුපිළිවෙල යටිනුත් ඉරක් ගහ ගන්න. සමාජිකයන් යටින් ඉරක් ගහ ගන්න අනුපිළිවෙල යටින් ඉරක් ගහ ගන්න. එතකොට සංකරණයක් කිව්වහම මේ සංකරණයක තියෙන වැදගත් කරුණු දෙකක්. ඒ සංකරණයේ ඉන්න සමාජිකයන් මොනවද කියන එක. ඒ කියන්නේ ද්‍රව්‍ය මොන වගේ ද්‍රව්‍යද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ සමාජිකයන් වැදගත් වෙනවා. ඒ වගේම ඒ සමාජිකයන් අපි පෙළගස්සන පිළිවෙල ඒ ගාවට Bද B ගාවට Aද කියන අනුපිළිවෙල වැදගත් වෙනවා. ඒතර සමාජිකයන් වැදගත් වෙනවා අනුපිළිවෙල වැදගත් වෙනවා සංකරණයකදී. ඊගාට ඔයගොල්ලෝ මාතෘකාව ලියන්න සංයෝජන. මාතෘකාව ලියන්න සංයෝජන. මුලින් හඳුන්වීම කරන්නේ මාතෘකාව ලියන්න සංයෝජන. combination සංයෝජන. ඒක ලියා ගන්න මේ විදිහට සංයෝජන කියලා ලියලා ද්‍රව්‍ය සමූහයකින් වරකට කීපය බැගින්ගෙන ද්‍රව්‍ය සමූහයකින් වරකට කීපය බැගින්ගෙන වරකට කීපය බැගින්ගෙන අනුපිළිවෙල නොසලකා සිදු කරන තේරීමක් සංයෝජනයක් වේ. තර අනුපිළිවෙල නොසලකා යටින් පුතේ ඉරක් ගහ ගන්න. අනුපිළිවෙල නොසලකා සිදු කරන තේරීමක් සංයෝජනයක් වේ. අනුපිළිවෙල නොසලකා සිදු කරන තේරීමක් සංයෝජනයක් වේ. හරි ඒක කොටු කරගන්නකෝ. ද්‍රව්‍ය සමූහයකින් අනුපිළිවෙල නොසලකා සිදු කරන තේරීමක් තමයි සංයෝජනයක් කියන්නේ. ඒක යටින් ඉරක් ගහ ගන්න. අනුපිළිවෙල නොසලකා කියන යටින් ඉරක් ගහ ගන්න. හරි. ඊට පස්සේ ඕක කොටු කරගෙන ඉවර වෙලා තරුවක් දාලා ලියන්න සංයෝජනයකදී එහි සිටින සමාජිකයන් වැදගත් වන නමුත් එම සමාජිකයන් පිහිටන අනුපිළිවෙල වැදගත් නොවේ. තද සමාජිකයන් වැදගත් අනුපිළිවෙල වැදගත් නැත්නම් සංයෝජනයක්. එතකොට සමාජිකයන් වැදගත් වේ අනුපිළිවෙල වැදගත් නොවේ කියන එක යටින් ඉරි ගහ ගන්න. සමාජිකයන් වැදගත් වේ අනුපිළිවෙල වැදගත් නොවේ. එහෙනම් ඔන්න බලන්න සංකරණයි සංයෝජනයි අතර වෙනස. සංකරණයකින් කියන්නේ පුතේ ද්‍රව්‍ය සමූහයක් අතරින් සියල්ලම හෝ වරකට කීපය බැගින් අරගෙන හරි ද්‍රව්‍ය සමූහයක් අතරින් සියල්ලම හෝ වරකට කීපය බැගින් අරගෙන අනුපිළිවෙල සලකලා ඒ කියන්නේ පටිපාටිගත පිළියෙල කිරීම තමයි සංකරණ කියලා කියන්නේ. ඒ කියන්නේ අනුපිළිවෙල සලකලා කරන පිළියෙල කිරීම. පටිපාටිගත පිළියෙල කිරීම. ද්‍රව්‍ය සමූහයකින් ඔක්කොම ටික හරි කොටසක් හරි අරගෙන අනුපිළිවෙල සලකලා කරන පිළියෙල කිරීම. නැත්නම් පටිපාටිගත පිළියෙල කිරීම කොට අපි කියනවා සංකරණ කියලා. සංයෝජන කියන්නේ ද්‍රව්‍ය සමූහයකින් වරකට කීපය බැගින්ගෙන අනුපිළිවෙල නොසලකා කරන තේරීමක්.
අනුපිළිවෙල නොසලකා කරන තේරීමක් කියන්නේ පුතේ එතන කණ්ඩායමක්. පිළිවෙල වැදගත් නෑ. සමාජිකයන් ඉන්නේ කවුද කියන එක වැදගත්. සංයෝජනයකදී ඒ ගොඩවල් ආන්නේ ගොඩවල් ගණන. එක ගොඩක ඉන්නේ කවුද කියන එක වැදගත්. ඒ කියන්නේ සමාජිකයන් වැදගත්. ඒගොල්ලෝ ඉන්න පිළිවෙල වැදගත් නෑ. අනුපිළිවෙලින් ඉන්නවද කියන එක වැදගත් නෑ. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මේ අපි හිතන්න දැන් ඔයගොල්ලන්ගේ පන්ති ළමයින්ගෙන් 5 දෙනෙක් තෝරගෙන කමිටුවක් හදනවා. ඒතර ඔයගොල්ලන්ගේ පන්ති ඉන්න ළමයින්ගෙන් 5 දෙනෙක් තෝරගෙන කමිටුවක් හදනකොට අපිට වැදගත් වෙන්නේ ඒ කමිටුවේ ඉන්න 5 දෙනා. කවුද කියන එක විතරයි. මේ 5 දෙනා කවුද කියන එක විතරයි වැදගත්. ඉන්න පිළිවෙල වැදගත් නැහැ. අපි හිතමු මේ පන්තියෙන් 5 දෙනෙක් තෝරගෙන ඒගොල්ල පේලියට ඉඳලා ඡායාරූපයක් ගන්නවා. 5 දෙනෙක් තෝරගෙන පේලියට ඉඳලා ඡායාරූපයක් ගන්නවා. අන්න එතකොට පුතේ ඉන්නේ කවුද කියන එක වැදගත්. 5 දෙනෙක් තෝරගන්න එක ඡායාරූපය ගන්නකොට අනුපිළිවෙල වැදගත්. දැන් ඡායාරූපයේදී මේ දැන් මෙයා ගාවට මෙයා හිටිනොත් මෙයා මේ විදිහට මෙහෙම මාරු කරොත් තව එකක්. ඒතර ඡායාරූප වෙනස් වෙනවා. එතකොට අන්න එතෙන්දී සංකරණයක්. හිතන්න පන්ති ළමයි ඉන්නෝ. දැන් අපි තුමු ඔයගොල්ලන්ගේ පන්ති ඉන්න ළමයි ටික කියලා හිතන්නකෝ. ඒ ළමයින්ගෙන් මම 5 දෙනෙක් තෝරගන්නවා. තෝරගෙන කමිටුවක් හදනවා. හරි? කමිටුවක් හදනවා. ඒතර ඒ කමිටුවක් කියන්නේ කණ්ඩායමක්. හරි? ඒ කණ්ඩායමේ 5 දෙනෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඉන්න පිළිවෙල වැදගත් නැහැනේ. ඒ කමිටුවේ ඉන්න පිළිවෙල වැදගත් නැහැ. එතකොට ඒක සංයෝජනයක්. ඊට පස්සේ මම තව උදාහරණයක් කියනවා. 5 දෙනෙක් තෝරගෙන මම මේ 5 දෙනා පේලියට ඉඳලා ඡායාරූප ගන්නවා. ඒතර මේ 5 දෙනා පේලියට ඉඳලා ඡායාරූප ගන්නකොට මේ ඉන්න අනුපිළිවෙල වැදගත්. ඡායාරූපෙදි දැන් එක්කෙනෙක් මාරු කරොත් ඡායාරූපෙ වෙනස් වෙනවා. ඉන්න අනුපිළිවෙල වැදගත්. එතකොට සංකරණයක් වෙනවා. ඒතර අපි දැන් ගණන් හදනකොට ඒ ගාන කියවුවට පස්සේ අපිට ඒක සංකරණයක්ද සංයෝජනයක්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒතර අනුපිළිවෙල වැදගත්ද නැද්ද කියන එක ඒ ගැටලුව දෙන ආකාරය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. සමහර ගණන් වල අනුපිළිවෙල වැදගත්, සමහර ඒවායි අනුපිළිවෙල වැදගත් වෙන්නේ නැහැ. දැන් මම ඔය කිව්ව උදාහරණෙම ඔයගලන්ට ඒක තේරෙන්න ඕන. පන්තියෙන් 5 දෙනෙක් තෝරගෙන කමිටුවක් හදනවා. හරි? කමිටුවක් හදනවා. ඒතර ඒ කණ්ඩායමේ ඉන්න සමාජිකයන් තමයි වැදගත්. ඒ කමිටුවට ඔන්න දැන් කවුද තෝරගත්තේ? අපි 5 දෙනෙක් තෝරගෙන ඉනෝ කවුද මේ තෝරගෙන තින්නේ කියන එක වැදගත්. ඊට පස්සේ ඒ තෝරාගත් 5 දෙනා ඉන්න පිළිවෙල වැදගත් නෑ එතකොට. ඊට පස්සේ මම තව කමිටුවක් තෝරනවා. ඒකේ තෝරන්නේ මෙහෙමයි. 5 දෙනෙක් තෝරගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? පේලියට ඉඳලා ඡායාරූප ගන්නවා. එතකොට මේ 5 දෙනා වැදගත්, අනුපිළිවෙලත් වැදගත්. එතකොට ඒක සංකරණයක්. එතකොට සමාජිකයන් විතරයි නම් වැදගත්, අනුපිළිවෙල වැදගත් නැත්නම් සංයෝජනයක්. සමාජිකයන් වැදගත්, අනුපිළිවෙලත් වැදගත් නම් ඉන්න ඒක සංකරණයක්. එහෙනම් සංයෝජනයි සංකරණයි අතර වෙනස හොඳට පැහැදිලි වෙන්න ඕන ඕගොල්ලන්ට. සංකරණයකදී කියන්නේ සමාජිකයන් වැදගත්, සමාජිකයන් ඉන්න අනුපිළිවෙල වැදගත්. සංකරණයකදී කියන්නේ සංයෝජනයකදී කියන්නේ සමාජිකයන් විතරයි වැදගත්, අනුපිළිවෙල වැදගත් නැහැ. ඔන්න ඔහොම තමයි සංකරණ හා සංයෝජන මූලිකව හඳුන්වන්නේ. හරි? ඒ ටික ඔන්න ඕගොල්ලන්ට පැහැදිලිව කියලා දුන්නා.